ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්දාය. පෞගී දවස්වල තරුණ පිරිස් පිළිබඳව විවිධ කතාබහ සමාජය තුළ ඇති වුණා. තරුණ පිරිස් විවිධ අයගේ විවිධ අභිමතාර්ථයන් වෙනුවෙන් පාවිච්චි කළා. නමුත් මේ හැම දෙයක්ම එක්ක ජීවිතේ ගැන හිතන පිරිසක් විදිහට ජීවිතේ සාර්ථක කරගන්න උත්සාහ කරන පිරිසක් විදිහට අපි උත්සාහ කරන්න ඕනේ අපි තමන්ගේ ජීවිතේ ගැනම හිතලා තමන්ගේ ජීවිතේ යහපත තීරණය කරන්නේ තමන්ගේ හිත සහ තමන් කටයුතු කරන විදිහ කියන කාරණාව පිළිබඳව හොඳ අධ්‍යයනයකින් හොඳ වටහා ගැනීමකින් යුතුව අපි උත්සාහ කරන්න ඕනේ ජීවිතේ හදාගන්න. ජීවිතේ වරදින් මිදලා නිවැරදි මාර්ගය තුලම ඉස්සරහට යන්න. එහෙම නොගියොත් අපිට හැමදාමත් වෙන්නේ කාගේවත් ඕනෑ එපාකම් පරිමාන පිරිසක් බවට පත් වෙන්නේ. එහෙම වෙලා අවසානයේ ජීවිතේ ටික දුරක් ගිහිල්ලා ආපස්සට හැරිලා බලද්දී ජීවිතේ ගැන දුක හිතෙන කාරණාවන් ගොන්නක් එකතු කරගන්න. කලකිරණ පසුතැවෙන කාරණාවන් ගොන්නක් එකතු කරගන්න. එහෙම නොවේ ජීවිතේ හදාගන්න අපි උත්සාහ කරන්න ඕනේ. ඒ වෙනුවෙන් තමයි යෝන් දහම් වැඩසටහන ඔබ වෙත අරන් එන්නේ. අදත් අපි ඔබ වෙනුවෙන් ඒ උතුම් ධර්මයේ කියා දෙන්න සූදානම්. අද වෙනදට වඩා පොඩ්ඩක් වෙලාව පරක් වුණා. ඉතින් කොහොමුණත් අපි ආරාධනා කරනවා සුපුරුදු වෙලාව ඔබට දවසෙත් ලැබෙනවා ධර්ම දේශනාවත් ධර්ම සාකච්ඡාවත් සමගින් හෝරා දෙකක වැඩසටහන ඔබ වෙත ගෙනෙන්න මෙතෙන් පටන් අපි සූදානම්. එදිනේ වෙනුවෙන් පින්වත් ස්වාමින් වහන්සේ වැඩම කළා. මහමෙවුනාව භාවනා අසපුවාසී අපට ඉන්න පින්වන්ත ස්වාමින්වයන් වහන්සේ නමක් මැදිරියට වැඩම කළා. ඉතින් ස්වාමින් වහන්සේ බොහෝම ගෞරවයෙන් নমස්කාර පූර්වකව පළමු කොට අපි පිළිගනිමු. සාදු සාදු සාදු. අද දවසේදී මේ වුන් දහම් වැඩසටහන ශ්‍රෝතර උපවාහිනිය ඔස්සේ වගේම ලක්විරු ගුවන්විදුලිය ඔස්සේ විකාශනය කරන්න බැතිබර දායකත්වයෙන් එකතු කරනවා බණ්ඩාරවැල පදිංචි පෙන්වත් සුභාෂ් ආරේදාස සහ සංජීවනී සේනානායක කියන ඒ පින්වන්ත දෙපළ එකතු වෙලා විශේෂයෙන්ම පින්වත් සුභාෂ් ආරේදාස සහ සංජීවනී සේනානායක කියන දෙපළගේ අගෝස්තු 8 වන දින ඒ කියන්නේ අද දවසට යෙදෙන විවාහත් සංවත්සරයේ නිමිත්තෙන් සෙත් ප්‍රාර්ථනා කිරීමේ බලාපොරොත්තුව අරමුණ ඇතිවයි මේ උතුම් ධර්ම දානමේ පින ඒ පින්වන්ත දෙපළ රැස් කරගන්නේ. ඉතින් ඒ කාරණාවත් සිහිපත් කරමින් ඔවුන්ට තෙරුවනේ ආශිර්වාදයක් ප්‍රාර්ථනා කරමින් අපි සූදානම් අද දවසේදීත් වැඩසටහන ආරම්භ කරන්න. ඒ අතරේ ඔබටත් අපි මතක් කරනවා පින්වන්ත ඔබටත් පුළුවන් බැතිබර දායකත්වයන් මෙවන් උතුම් වැඩසටහන් වෙනුවෙන් විශේෂයෙන්ම මේ යෝන් දහම් වැඩසටහන් වෙනුවෙන් දායකත්වයන් එක් කරන්න. කතා කරන මේ දුරකථන අංකය 071 232 88 87ට. එහෙමනම් පින්වත් ස්වාමින් වහන්සේට අපි හැමදෙනාම එකතු වෙලා සමාරාධනා කරමු. මෙතෙන් පටන් ඒ අමෝරුතේ වඳපෝ තථාගත ශ්‍රී සද්ධර්මයෙන් අපේ ජීවිත හදාගන්න මඟ කියා දෙන්න. අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ. සාන්තු 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 සාදු සාදු සාදු. එකටම තිරුවන් සරණ යමු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. සාදු සාදු සාදු.
සීලය අධිෂ්ඨාන කරගන්න කියන්න මේ විදිහට. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සතුන් මැරීමෙන් වැළකීම නම් වූ සතුන් මැරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සොරකමින් වැළකීම නම් වූ සොරකමින් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. වැරදි කාම සේවනයෙන් වැළකීම නම් වූ වැරදි කාම සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. බොරු කීමෙන් වැළකීම නම් වූ බොරු කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මත්පැන් හා මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. උතුම් තිසරණ සහිත වූ උතුම් තිසරණ සහිතව මා සමාදන් වූ මේ සීලය මා සමාදන් වූ මේ සීලය මේ ජීවිතයේ යහපත පිණිසද මේ ජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද පරලොව සුගතිය පිණිසද සංසාර දුකින් නිදහස් වීම පිණිසද සංසාර දුකින් නිදහස් වීම පිණිසද උපකාර වේවා. උපකාර වේවා. සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අසපුවේ වැඩ සිටින ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, පින්වත් දරුවනි, අද දවසේදීත් ඔබ මේ සම්බන්ධ වෙන්නේ යොම් දහම් වැඩසටහන සමගයි. ඉතින් අපි පසුගිය සතියේ ශ්‍රවණය කළා බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරපු ලස්සන ධර්මපරයායක්. ඉතින් අදත් ඒ කාරණේටම තව කරුණු ටිකක් එකතු කරන්න අපි කල්පනා කළා. ඉතින් ඒ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කළපු අකුසල ධර්මයන් 3ක් ගැන අපි ඉගෙන ගත්තා. අපි ශ්‍රවණය කළේ. ඒ අකුසල ධර්මයන් 3 තමයි ලෝභයත්, ද්වේෂයත්, මෝහයත් කියලා. එතකොට දැන් මේ අපි ජීවත් වෙන සමාජයේ එහෙම නැත්නම් මේ ලෝකේ
යම්කිසි අරුබුදයක් හටගන්නවා නම් ඒ අරුබුදය හටගෙන තියෙන්නේ මේ ලෝභයත්, ද්වේෂයත්, මෝහයත් නිසා. යම්කිසි පෞල් පරිසරයක යම් අරුබුදයක් හටගන්නවා නම් ඒ හටගෙන තියෙන්නේ මේ ලෝභ, දේශ, මෝහ නිසා. එතකොට අපි ඇසුරු කරන මේ සමාජ පරිසරයේ ඒ වගේම අපේ යාළුවෝ අතර, දරුවෝ අතර, දෙමාපියෝ අතර, එහෙම නැත්නම් රජවරු, අමාත්‍යවරු අතර නොයේ අරුබුද ලෝකේ හටගෙන තියෙනවා නම් මේ අරුබුද හටගන්න හේතුවක් වෙලා තියෙන්නේ මේ ලෝභයත්, ද්වේෂයත්, මෝහයත්. ඒතර බුදුරජාණන් වහන්සේ ඒකේ තියෙන බරපතලකම අපිට දේශනා කළා. පින්නතුනි, ලෝකේ වෙන කවුරුත් මේ අකුසලය මෙතරම්ම මේ මනුස්ස ජීවිතයට හානි කරනවා කියලා දෙලා නැහැ. ඒ කාරණේ අපිට පැහැදිලි කරේ, විග්‍රහ කළේ බුදුරජාණන් වහන්සේ. ඉතින් අපගේ භාගතුන් වහන්සේ වදාළ එතකොට මේ ලෝභය කියන්නේ අකුසලයක්, ද්වේෂය කියන්නේ අකුසලයක්, මෝහය කියන්නේ අකුසලයක්. ඒ වගේම තමයි ලෝභය කියන්නේ අකුසල මූලයක්, ද්වේෂය කියන්නේ අකුසල මූලයක්, මෝහය කියන්නේ අකුසල මූලයක්. මූලයක් කියන එකේ අර්ථය තමයි හටගන්න මුල් වෙනවා කියන එක. ඒතර යම්කිසි අකුසලයක් හටගන්න මුල් වෙන්නේ ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි. ඉතින් බුදුරජාණන් වහන්සේ එතකොට විග්‍රහ කරනවා යම්කිසි ලෝභයක් තියෙනවා නම් ඒක තමයි අකුසලය. ලෝභයක් තියෙනවා නම් ඒක තමයි අකුසලය. ලෝභී පුද්ගලෙක් කයින් වේවා, වචනෙන් වේවා, මනසින් වේවා යමක් රැස් කරනවා නම් ඒකත් අකුසලයක්. ලෝභයට යට වුණ සිතින්, ලෝභෙන් වෙලාගත් සිතින් යුක්තව යම් කිසි දෙයක් රැස් කරනවද, යම් අකුසලයක්, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එතකොට එයාගේ හිතට අදහසක් එනවා මම බලවතෙක් කියලා. මොකක්ද එන අදහස? මම බලවතෙක්, මට මෙහෙම බලයක් තියෙනවා කියලා. අදහසක් හිතට එනවා. ඒ හිතට අදහසක් ආවට පස්සේ එයා කල්පනා කරනවා අන් අයට වද දෙන්න, හිංසා කරන්න, අන් අයව හිර කරන්න, පැහැර ගන්න, රටින් නිරපන්න, ගැරහීම් කරන්න මෙයාගේ හිත ඒ පැත්තට යොමු වෙනවා කියනවා. අමීරි වූ දුක් වූ දේවල් උපදවනවා කියනවා. එතකොට එහෙනම් මේ ඔක්කොම අකුසල්. මොකෙන්ද හටගත්තේ? ලෝභ සහගත සිතින් කල්පනා කරන නිසා. එතන මේ විදිහට ලෝභයෙන් උපන්, ලෝභය මුල් වෙච්ච, ලෝභයෙන් හටගත්ත, ලෝභයෙන් ප්‍රත්‍ය වෙච්ච අනේක විද වූ පාපී අකුසල් හට ගන්නවා කියනවා. එතකොට එහෙනම් මේ දැන් ඔබ තේරුම් ගන්න ඕන ලෝභ සහගත සිතක් කෙනෙක් තුළ ඇති වුණොත් කොතරම් බරපතල හානියක් ජීවිතයට සිද්ධ කරනවද? එතකොට දැන් ලෝභී පුද්ගලයා ලෝභයට යට වුණු සිතින් යුක්තව කල්පනා කරනවා මම බලවතෙක් කියලා. මට පුළුවන් කෙනෙක්. මට මේ විදිහේ බලයක් තියෙනවා කියලා. මොකද කරන්නේ? අන් අයට වද හිංසා දෙනවා, පීඩා දෙනවා, දුක් සහගත දේවල් ඇති කරනවා ලෝකෙට. ඒතර එහෙනම් ලෝකේ අරුබුදයක් හටගන්න හේතු වෙන මොකද්ද? කෙනෙක් තුළ ඇති වෙන ලෝභ සහගත සිත. ඒ ලෝභ සහගත සිතින් ඒ ජීවිතයට හානියක් කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, දේශයක් තියෙනවා නම්, කෙනෙක් තුළ දේශය ඉපදුනා නම් ඒකමයි අකුසලය. ඒ දුෂ්ට සිතින් යුක්තව ඒ දුෂ්ට පුද්ගලයා කයින්, වචනයෙන්, මනසෙන් යමක් රැස් කරනවා නම් ඒක අකුසලයක්. ඒ දේශයෙන් යට කරපු සිතින් යුක්තව, දේශින් වෙලාගත් සිතින් යුක්තව ඒ දුෂ්ට කෙනා කල්පනා කරන මම බලවතෙක් කියලා. දේශ සහගත සිතින් යුක්තව කොහොමද කල්පනා කරන්නේ? මම බලවතෙක්. එහෙම නැත්තම් එයා කල්පනා කරනවා මේ විදිහේ බලයක් මට තියෙනවා කියලා. එතකොට ඒ කාරණෙන් අන් අයට වද දෙනවා, හිංසා කරනවා, අන් අයව හිර කරනවා, පැහැර ගන්නවා, ගරහනවා, රටින් නිරපනවා, අමීරු දුක් උපදවනවා. එදිර මේ සියල්ල අකුසල් ගණයට වැටෙනවා. මේ විදිහට දේශයෙන් ඉපදිච්ච, දේශේ මුල් වෙච්ච, දේශයෙන් හටගත්ත, දේශයෙන් ප්‍රත්‍ය වෙච්ච
අනේක විද වූ පාපී අකුසල් හට ගන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ හිනම් මේ දේශය කියන්නේ මේ ජීවිතේ විනාශ කරන බරපතල අකුසලයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි මෝහයෙන් කෙනෙක්ගේ සිතට මෝහය ඇති වුණොත් මෝහයෙන් උපද්දලා දෙන්නේ අකුසලයක්මයි. ඒතර මෝහයට යට වුණු සිතින් කයින් වචනින් මනසින් යමක් කරනවද ඒ සියල්ල අකුසල්. මෝහයට යට වුණු සිතින් ඉන්න කෙනත් කල්පනා කරනවා මම තමයි බලවතා. මම බලවත්. මට මෙහෙම බලයක් තියෙනවා කියලා අන් අයට වද හිංසා දෙනවා. පීඩාවට පත් කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මේ විදිහට මෝහෙන් ඉපදිච්ච මෝහෙන් හටගත්ත මෝහෙන් ප්‍රත්‍යවෙච්ච නොයෙක් පාපී අකුසල් හට ගන්නවා. අන්නේ පුද්ගලයා කල්යල් නොදැන කතා බස් කරන කෙනෙක් වෙනවා. දැන නොදැන දන්නේ නැතුව කතා කරන කෙනෙක් වෙනවා. බොරුවෙන් කතා කරන කෙනෙක් වෙනවා. අනර්ථය කතා කරන කෙනෙක් වෙනවා. අධර්මයේ කතා කරන කෙනෙක් වෙනවා. අවිනී කතා කරන කෙනෙක් වෙනවා කියලා. දැන් එතකොට බලන්න මෝහය කොතරම් බරපතල හානියක් මේ මනුස්ස ජීවිතයට කරනවද? ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ මෝහයෙන් යට වුණු සිතින් ඉන්න කෙනා මමයි බලවතා. මට තමයි තේරෙන්නේ. මට බලය තියෙනවා කියලා හිතාගත්ත කෙනා මොකද්ද කරන්නේ? අන් අයට වද හිංසා පමුණනවා. ඒ වගේම තමයි ඒ කෙනා කතා කරන්න දන්නේ නැහැ කියනවා. සුදුසු තැන නොතැන දන්නේ නැහැ කියනවා. කතා කරොත් බොරුවක්මයි කියන්නේ කියනවා. අනර්ථයමයි කතා කරන්න කියනවා. අධර්මයමයි කතා කරන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි කොමන හේතුවක් නිසාද කවර කරුණක් නිසාද මේ පුද්ගලයාට කල්යන් නොදැන කතා බස් කරන කෙනා එහෙම නැත්නම් බොරුවෙන් කතා කරන කෙනා අනර්ථය කතා කරන කෙනා අධර්මයේ කතා කරන කෙනා අවිනී කතා කරන කෙනා කියලා කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ කෙනා අර මෝහයට යට වුණු සිතින් මෝහෙන් වෙලාගත් සිතින් යුක්ත වාසය කරද්දී අන් අයට වද හිංසා පමුණවනවා. අන් අයව පීඩාවට පත් කරනවා. හිංසා පීඩා කරනවා. එතකොට මෙන්න මේ වගේ ගති ඇති කෙනෙක් යම්කිසි දෙයක් කියනවා නම් යම්කිසි කාරණයක් ප්‍රකාශ කරනවා නම් ඒ ප්‍රකාශ කරන්නේ අනුන්ව හෙලා දකින්න කියනවා. යම් ප්‍රකාශයක් කරනවා නම් ඇත්තක් වෙන්න පුළුවන්. හැබැයි ප්‍රකාශ කරන්නේ අනුන්ව හෙලා දකින අදහසින් කියනවා. ඒ වගේම තමයි ඒ කෙනා යම්කිසි බොරුවක් කිව්වොත් ඒ කෙනා ඒක නිවැරදි කරන්නේ නැහැ කියනවා. මේක අභූතයක් මේක බොරුවක් කියලා නිවැරදි කරන්නේ නැහැ කියනවා. ඒතර මෙන්න මේ නිසා ඒ කෙනාගේ මේ මෝහය නිසා ඒ කාරණේ විසඳගන්න බෑ කියනවා. ඒ විසඳගන්න බැරි අරුබුදයක් ඇති වුණොත් ඒ පුද්ගලයා පිළිගන්න කැමති නෑ මං කිව්වේ බොරුවක් කියලා. ඒ වගේම ප්‍රකාශ කළේ අනර්ථ සහිත දෙයක් කියලා පිළිගන්නේ නැහැ කියනවා. ඒ අරුබුදේ සංසිඳෙන්නේ නැහැ කියනවා. මොකක් හේතු කුමන හේතුවක් නිසාද? මෝහයට යට වුණු සිතින් මෝහයට යට වුණු සිතින් තමයි ඔහු කටයුතු කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ අන්නේ නිසා තමයි පුද්ගලයාට කියන්නේ කල්යල් නොදැන කතා කරන කෙනා කියලා. බොරුවෙන් කතා කරන කෙනා අනර්ථය කතා කරන කෙනා අධර්මයේ කතා කරන කෙනා අවිනී කතා කරන කෙනා කියලා අන්නේ නිසා තමයි කියන්නේ කියනවා. එතකොට පින්නතුනි එනම් මේ මෝහයට යට වුණු සිතින් වාසය කළොත් ඒ නිසා මේ මනුස්ස ජීවිතයට විශාල හානියක් සිද්ධ කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මෙන්න මේ විදිහට ලෝභය නිසා හටගත් පාපී අකුසල් වලට යට වුණු සිතින් ඒ ලෝභයෙන් වෙලාගත් සිතින් යුක්ත වාසය කරද්දී මෙලෝදීම පීඩා සහිත වෙහෙස කර වූ දැවීම් සහිත වූ දුක් සහිත ජීවිතයක් තමයි ඔහු ගෙවන්නේ. මරණින් මත්තේ මරුණට පස්සේ කොහෙද උපදින්නේ? දුගතියේ උපදිනවා. ඒ වගේම තමයි දේශයට යට වුණු සිතින් වාසය කරලා දේශයට යට වුණු සිතින් අකුසල් සිද්ධ කරගෙන ඒ දේශින් යට වුණු සිතින් ඉඳලා
මේ ජීවිතයේ බොහෝ දුකසේ වාසය කරලා මරණින් මත්තේ දුගතිය උපදිනවා. මුලා වුණ සිතින් වාසය කරලා මුලාවට පත්වෙච්ච සිතින් වාසය කරලා මෙලෝදීම වෙහෙසකරු පීඩා ඇතිවන දැවිලි සහිත මහා දුක් සහිත ජීවිතයක් ගත කරලා මරණින් මත්තේ දුගතිය උපදිනවා. පින්නතුනි බුදුරජාණන් වහන්සේ වදාළ ඒක හරියට මේ වගේ කියනවා. මොකක් වගේද? ලස්සනට හැදිච්ච ගහක් තියෙනවා. මේ ලස්සනට හැදිච්ච ගහ වටකරගෙන හැදෙනවා කියනවා. ඒ කාලේ තිබිලා තියෙන විශාල වැල් జాතියක්. ඒකට කියන්නේ මාළුවා වැල් කියලා. ඒතර ඒ කියන්නේ මේ වැලේ තියෙන විශාල කොළයක්. මේ කොළ හැදුනට පස්සේ මේ වැල යන්නේ ගහ වටේ තියලා. ඒතර ගහේ තියෙන යම් සාරයක් තියෙනද මේ සාරේ උරාගෙන තමයි මේ වැල හැදෙන්නේ. ඒතර මේ වැල හැදිලා අතුපතර විහිදිලා ගිහිල්ලා සම්පූර්ණයෙන්ම මේ ගහ වෙලා ගන්නවා. ඒ ගහ වෙලා ගත්තට පස්සේ ආයේ කවදාවත් අර ගහට හැදින්න විදියක් නැහැ. අර ගහේ තියෙන සාරය සම්පූර්ණයෙන්ම අර මාළුවා වැල විසින් උරා ගන්නවා. උරාගෙන අර හැදිලෙන ගහ විනාශ කරලා දානවා. මහණෙනි, ලෝභයට යට වෙච්ච පුද්ගලයාත් අන්න ඒ වගේ කියනවා. ලෝභයෙන් වෙලාගත් පුද්ගලයාත් ඒ ගහ විනාශ වෙන්නේ යම්සේද ඒ විදිහටම තමන්ගේ මේ ජීවිතේ විනාශ කරගන්නවා. ඒ විදිහටම තමයි කියනවා ද්වේෂයට යට වුණු සිතින් වාසය කරන පුද්ගලයාගේ ජීවිතයත් ඒ විදිහට විනාශ වෙනවා. මෝහෙන් වෙලාගත් සිත් ඇති මනුස්සයාගේ ජීවිතයත් ඒ විදිහට විනාශ වෙලා යනවා. ඒතකොට එහෙනම් මේ ලෝභයට, ද්වේෂයට, මෝහයට අපේ ජීවිතේ යට වෙලා නම් තියෙන්නේ අර වැඩෙන්න තියෙන ගහ විනාශ වෙනවා වගේ අපේ ජීවිතේ සම්පූර්ණ විනාශ වෙනවා. ඒ කියන්නේ දැන් ගහ කියන්නේ සාමාන්‍ය වයසකින් හැදිලා මධ්‍යම වයසට ඇවිල්ලා ඊට පස්සේ තමයි මේ ගහ වයසට යන්නේ. ඒ වගේ තමයි අපේ ජීවිතේ. අපි මේ මනුස්ස ලෝකේ ඉපදුනා. ඊට පස්සේ අපි යම් කිසි වයසකටපත් වුණා. ඊට පස්සේ අපි මධ්‍ය වයසකට එනවා. ඊට පස්සේ අපේ තරුණ වයසට එනවා. ඊට පස්සේ අපේ වයසට යනවා. මහලු වෙනවා. ඒතර මේ වයස් පරතරයේදී මේ ලෝභය කියන එක හටගන්නේ අපි ඉපදිච්ච දා ඉඳලම තමයි. නමුත් අපි ඉපදිච්ච දවසේ ඉපදිච්ච ගමම්ම දරුවෙකුට තේරෙන්නේ මගේ හිතේ ලෝභය තියෙනවා කියලා. මගේ හිතේ ද්වේෂය තියෙනවා, මගේ හිතේ මෝහය තියෙනවා කියලා තේරෙන්නේ. ඒ දරුවාගේ බලය එතකොට අඬන එක විතරයි කියනවා. ඒ දරුවට තියෙන බලය ඕනම දෙයක් ඉල්ලගන්න, බඩගින්නක් ඇති වුණත්, වේදනාවක් ඇති වුණත්, යම් කිසි දුකක් ඇති වුණත් හැම දෙයකටම තියෙන අඬීම විතරයි. හැබැයි මේ දරුවා ලොකු වෙනකොට, වයසින් මුහු කරා යනකොට ඇස් දෙකින් රූප දකින්න කාලයක් එනවා. කන් දෙකට ශබ්ද ඇහෙන කාලයක් එනවා. එතකොට තමයි මෙයාට තේරෙන්නේ අන්නේ රූප දකින්න කාලේ, කනට ශබ්ද ඇහෙන කාලේ, නාසයට ගඳ සුවඳ විඳීම දැනෙන කාලෙදී, ඒ වගේම දිවට රස දැනෙන කාලෙදී, කයට පහස දැනෙන කාලෙදී මෙයා යම් කිසි දෙයක් හොයාගෙන යනවා. ඒ හොයාගෙන යන්නේ මොකක්ද? තමන්ගේ ඇස් දෙකින් දකින්නදී ආස්වාදය ඇති කරනවා නම් ඒක තමයි හොයාගෙන යන්නේ. කනට ඇහෙන දේ ආස්වාදය ඇති කරනවා නම් ඒක තමයි හොයාගෙන යන්නේ. නාසයට දැනෙන දේ ආස්වාදය ඇති කරනවා ඒක තමයි හොයාගෙන යන්නේ. දිවට රස දැනෙන දේ ආස්වාදය ඇති කරනවා නම් ඒක හොයාගෙන යනවා. කයට පහස දැනෙන දේ ආස්වාදය ඇති කරනවා නම් ඒක තමයි හොයාගෙන යන්නේ. දැන් එතකොට මේ විදියට හොයාගෙන යද්දි තමයි මෙයා තුළ මේ ලෝභ සහගත සිතුවිලි හටගන්න පටන් ගන්නවා. දැන් එතකොට මේ ලෝභේ හිත ඇතුළේ තිබුණා. මොකක් විදිහටද හිත ඇතුළේ තියෙන්නේ? අකුසල මූලයක් හැටියට. අකුසල මූලයක් හැටියට තියෙන මෝහය මේ ගන්න අරමුණුත් එක්ක එකතු වෙලා වැඩෙන්න පටන් ගන්නවා. එතකොට යම් කිසි ලෝභ සහගත සිතක් ඇති වුණොත් යමක් කියනවද, කරනවද, හිතනවද මේ හැමදේම ලෝභ සහගතයි. අන්නේ සිතින් යුක්තවයි වාසය කරන්නේ. ඊළඟට තමන්ට ලැබෙන ආස කරන දේ නොලැබී යනකොට හිත ඇතුළේ උපදිනවා දේශය. එතකොට මේ උපදින දේශයත්
අකුසලයක්. ඊළඟට කටයුතු කරන්නේ මුලා වුණ සිතින්. දැන් තමන් මුලාවට පත් වෙනවා කියලා තමන්ට තේරෙන්නේ නැහැ. එතකොට තමන්ගේ ජීවිතේ අර ආස්වාදය හොයාගෙන යන කාලෙදිම කුමටද යට වෙන්නේ? ලෝභයටත්, ද්වේෂයටත්, මෝහයටත් යට වෙනවා. කුමක් වගේද? අර ගහ වෙලාගත් අර මාළුවා වැල වගේ. දැන් ජීවිතේ වෙලාගෙන තියෙන්නේ කුමකින්ද? ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්. දැන් මේ විදිහට ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙලාගෙන තියෙද්දි ජීවිතයේ තියෙන සාරය නැති කරලා දානවා. අර ගහේ සාරය නැති වෙනවා වගේ මනුස්ස ජීවිතයේ තියෙන සාරය නැතුව යනවා. ඒ කියන්නේ මරණාසන්න වෙනකොට ගත කරලා තියෙන හිස් ජීවිතයක් මරණින් මත්තේ දුගතියේ උපදින්න සකස් වෙච්ච ජීවිතයක් තියෙන්නේ. එතකොට පින්නතුනි එහෙනම් අපේ ජීවිතේ විනාශ කරන දෙයක් තමයි අපේ හිතේ උපදින මේ අකුසල ධර්මයන්. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි ලෝභයක් නැත්තම් ඒ කියන්නේ අලෝභ සහගත සිතකින් වාසය කරනවා නම් අන්නේ අලෝභී පුද්ගලයා යමක් කරනවද? අලෝභ සහගත සිතින් යමක් කරනවද? කියනවද? හිතනවද? ඒක කුසලයක් කියුවා. මොන දැන් කුසලයේ උපද්දව ගන්න ඕන තැන. ඒක කුසලයක්. ඒ ලෝභය විසින් හිත යට කරගෙන යන්නේ නැත්තම් ලෝභය විසින් හිත වෙලාගෙන නැත්තම් ඒ කෙනාට මම බලවත් වෙමි මට බලය තියෙනවා කියලා අන් අයට වද දීමක්, හිංසා කිරීමක්, පීඩා කිරීමක්, අන් අයගේ දේ පැහැර ගැනීමක්, වද හිංසා දීමක් එයා අතින් සිද්ධ වෙන්නේ නැහැ කියනවා. ඒ කුමක් නිසාද? අලෝභී සහගත සිතින් වාසය කරන නිසා. එතකොට මෙන්න මේක කුසලයක්. අන්නේ කුසලයේ තුලින් ඒ කෙනාගේ ජීවිතයට යහපත උදා කරනවා. ඒ කුසලය මොකක්ද? අලෝභී සහගත සිත. ඊළඟට කෙනෙක් තුල දේශේ නැත්තම්, දේශේ උපදින්නේ නැත්තම් ඒකමයි කුසලය. එතකොට කෙනෙක් කයින් යමක් කරනවා නම් ඒක කුසලයක්. වචනින් යමක් කියනවා නම් ඒක කුසලයක්. යමක් හිතනවා නම් ඒක කුසලයක්. ඒ විදිහට දේශයෙන් එයාගේ හිත යට වෙලා නැත්තම් එයාගේ හිතේ දුෂ්ට බව නැති වෙලා නම් මම බලවත් මේ මට මෙහෙම බලයක් තියෙනවා කියලා අන් අයට වද දෙන්නේ නැහැ කියනවා. හිංසා කරන්නේ නැහැ කියනවා. පීඩාවටපත් කරන්නේ අන් අයට අමිහුරු දුක් උපද්දවන්නේ නැහැ කියනවා. එතකොට එහෙනම් ඒ කාරණේ නිසා ඒක කුසලයක්. අන්නේ කුසලයේ නිසා දේශේ නැති බව නිසා නොයෙක් කුසල ධර්මයන් මෙයාගේ හිත තුල හට ගන්නවා. ඊළඟට අමෝහය නිසා, මෝහ නැති බව නිසා කයින් යමක් කරනවද, වචනින් යමක් කියනවද, හිතින් යමක් හිතනවද මේ සියල්ල කුසල්. කුසල් ගණයට වැටෙනවා. එතකොට මේ මුලා බවටපත් නොවුන නිසා ඒකිනා මම බලවතා මම බලවත් වෙමි කියලා අන් අයට පීඩා දෙන්නේ කියනවා. කරදර පීඩාවන්ට පත් කරන්නේ කියනවා. අන් අයට අමිහිරු දුක් පීඩා දෙන්නේ කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි මෝහයෙන් යට නොවුණු සිතින් වාසය කරද්දී මේ පුද්ගලයා තමයි කියනවා කල්යල් දැන කතා බස් කරන කෙනා. සත්‍ය කතා කරන කෙනා, ආර්ථය කතා කරන කෙනා, ධර්මයේ කතා කරන කෙනා, විනය කතා කරන කෙනා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා එහෙනම් කවර කාරණයක් නිසාද මේ පුද්ගලයා කල්යල් දැන කතා කරන කෙනෙක්, ඒ වගේම සත්‍ය කතා කරන කෙනෙක්, ආර්ථය කතා කරන කෙනෙක්, ධර්මයේ කතා කරන කෙනෙක්, විනය කතා කරන කෙනෙක් කියලා කියන්නේ? ඒ පුද්ගලයා අර මෝහයට යට වුණු සිතක්, මෝහයට යට වුණු සිතකින් නෙවෙයි වාසය කරන්නේ. මෝහයට යට නොවුණු සිතින් වාසය කරන නිසා මම බලවත් කියලා අන් අයට පීඩා දෙන්නේ, කරදර උපද්දවන්නේ. ඒ නිසා ඒ පුද්ගලයා යම්කිසි දෙයක් කියනවා නම් ප්‍රතිඥා දීලාමයි කියන්නේ කියනවා. දැන් බලන්න කොච්චර ලස්සන කාරණයක්ද. ඒ සත්‍ය තුල පිහිටපු කෙනා යමක් කියනවා නම් ලෝකෙට කියන්නේ මොකද්ද? ප්‍රතිඥා දීලා කියන්නේ මම මේ ප්‍රකාශ කරන්නේ සත්‍යක්මයි කියලා. එතන මොකක් නිසාද? මුලා නොවන සිතින් වාසය කරන නිසා. ඊළඟට ඒ කෙනා
අන් අයව හෙලා දකින්න කතා කරන්නේ නැහැ කියනවා. මුලා නොවන සිතින් වාසය කරන කෙනා අන් අයව හෙලා දකින්න නෙවෙයි කියන කතා කරන්නේ. ඒ වගේම යම්කිසි නැති දෝෂයක් ගැන කිව්වොත් එහෙම ඒ කෙනා මේක අසත්‍යයක් මේක බොරුවක් කියලා ඒ කෙනා කෙලින්ම කියනවා. කෙලින් කතා කරනවා. මොකක් නිසාද? මෝහින් යට වුණු සිතක් නැති නිසා. එතකොට මෙන්න මේ කෙනාට තමයි කියනවා කල්යල් දැන කතා කරන කෙනා කියන්නේ. සත්‍ය කතා කරන කෙනා කියන්නේ. මුලාවටපත් නොවුණු සිතින් වාසය කරන කෙනා. එතකොට මෙන්න මේ කෙනා නිසා නොයි කුසල ධර්මයන් තමයි උපදින්නේ. පින්නතුනි එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා එනම් අලෝභී සිතින් වාසය කරද්දී අද්වේෂී සිතින් වාසය කරද්දී අමෝහී සිතින් වාසය කරද්දී ඒ කෙනා තුල අකුසල ධර්මයන් ප්‍රහාණය වෙලා කුසල ධර්මයන් උපදින්න පටන් ගන්නවා. එතකොට මේ කුසල ධර්මයන් උපදිද්දී බුදුරජාණන් වහන්සේ වදාලා ඒක හරියට මේ වගේ කියනවා. මොකක්ද? අර විදිහම ලස්සනට හැදිච්ච ගහක් තියෙන විශාල ගහක්. ඉතින් මේ ගහේ අර විදිහටම මේ ගහ වෙලාගත්ත මාළුවා වෙලක් හැදෙනවා. ඉතින් මේ මාළුවා වල හැදුනට පස්සේ යම්කිසි බලවත් වූ නුවණැති පුරුෂයෙක් මොකද කරන්නේ? මේ ගහ ළඟට යනවා. මේ ගහ ළඟට ගිහිල්ලා මොකද කරන්නේ? උදැල්ලකුයි පොරෝකුයි කූඩෙකුයි අරන් ගිහිල්ලා අර මාළුවා වැල තීන තැන හොඳට හාරනවා. හොඳට හාරලා මොකද කරන්නේ? අර මාළුවා වැල කපලා දානවා කියනවා. කපලා දාලා මේ මුලට යනකම්ම හාරනවා. කොච්චර හාරනවද කියලා කියන්නේ සැවැන්දරා මුල් තරමේ මුලක්වත් ඉතිරි කරන්නේ නැතුව හාරලා මේ ඔක්කොම එකතු කරලා පුංචි පුංචි කෑලි වලට කපනවා. කෑලි වලට කපලා කුඩු කරලා මේ ඔක්කොම ගිනි ගහනවා. ගිනි තියලා පුච්චලා දානවා. පුච්චලා දාලා අලු බවට පත් කරලා හොළඟේ පා කරලා හරිනවා. එහෙම නැත්තම් ගඟකට දානවා. අන්නේ විදියට අර මාළුවා වැල මුලින්ම උදුරා දානවා. එතකොට ඒක හරියට කරටිය කඩලා දාපු තල් ගහක් වගේ අභාවයට පත් කරනවා. නැවත උපදින්නේ නැති බවට පත් කරනවා. මහණෙනි ඔන්න ඔය වගේ තමයි කියනවා. ලෝභය නිසා ඉපදිච්ච අකුසල් හිතේ නැත්තම්, දේශය නිසා ඉපදිච්ච අකුසල් හිතේ නැත්තම්, මෝහය නිසා ඉපදුන අකුසල් හිතේ නැත්තම්, ඒ සියල්ල යටපත් කරලා නම් තියෙන්නේ ඒ කෙනා මේ ජීවිතේ සැපසේ වාසය කරනවා. මේ ගත කරන ජීවිතේ සැපසේ වාසය කරනවා. සැපසේ වාසය කරලා මරණින් මත්තේ කොහෙද උපදින්නේ? සුගතිය උපදිනවා. ඊතර මරණින් මත්තේ සුගතිය උපදින ජීවිතයක් එයාට තියෙනවා. එහෙනම් මොකක්ද හේතුව? හේතුව තමයි අකුසල් හටගන්න සිතක් ඒ කෙනාට නැහැ. එහෙනම් අකුසල් හටගන්න සිත උපදින්නේ කුමකින්ද? ලෝභය නැමැති අකුසල මූලෙන්, දේශය නැමැති අකුසල මූලෙන්, මෝහය නැමැති අකුසල මූලෙන්. මේ අකුසල් එයාගේ ජීවිතය තුළ ප්‍රහීන නම් අර ගත කරන ජීවිතේ විනාශ කරන්න බෑ. එතකොට එහෙනම් ඔන්න අපි මනුස්ස ලෝකෙ ඉපදිලා යම්කිසි තේරෙන කාලයකට ආවට පස්සේ අපි දන්නවනම් මේ ලෝභය, දේශය, මෝහය අකුසලයක් කියලා. අන්න එතකොට ඒ දේවල් ප්‍රහාණය කරන ජීවිතේ ධර්මයේ තුලින් උපදව ගන්න පුළුවන්. ධර්මයේ තුලින් හදා ගන්න පුළුවන්. එතකොට එහෙනම් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ තියෙන සුන්දරත්වය, ආශ්චර්ය බව මේකයි පින්නතුනි. අපේ ජීවිතේ දුගතියට යන මාර්ගය, ජීවිතේ විනාශ කරන දේ අපිට බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා. එතකොට එහෙනම් අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ හැටියට අපි මේ ධර්මයේ පිළිපදිනවා නම් අපි හොඳට මුලින් හඳුනාගෙන තියෙන්න ඕන මොකක්ද අකුසලය, මොකක්ද කුසලය කියලා. එතකොට පින්නතුනි දැන් මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරද්දී අපි ශ්‍රවණය කළා. ඔබට මතක ඇති මේ ලෝභයත්, දේශයත්, මෝහයත් කර්මයන් හටගන්න මුල් වෙනවා කියලා. දැන් ඔබ දැකද මේ ලෝකේ තවත් අරුබුද ඇති වෙන්න හේතුවක් තමයි මේ ලෝකයේ තියෙනවා මතවාද තුනක්.
ඒ මතවාද තුන තමයි ලෝකී සමහර අය මේ කර්මඵල විශ්වාස කරන්නේ. කර්මඵල විශ්වාස කරන්නේ නැති වෙන්න හේතුවක් තියෙනවා. ඒ කර්මඵල විශ්වාස නොකිරීම නිසා නොයෙක් අර්බුද හටගෙන තියෙනවා. එවැනි ආගමික මතවාද තුනක් මේ ලෝකේ තියෙනවා. ඒ තමයි ලෝකෙ මිනිස්සු හදාගත්තු මතයක් තියෙනවා. මොකක්ද හදාගත්තු මතය? මේ ලෝකේ කෙනෙක් සැප වේවා දුක වේවා එහෙම නැත්නම් දුක් සැප රහිත විඳීමක් වේවා මේ විඳිනවා නම් මේ සියල්ල විඳින්නේ පෙර කරපු කර්මයට අනුවයි. පෙර කරන ලද කර්මයට අනුවයි කියලා ලෝකේ සමහරු මතවාදයක් ප්‍රකාශ කරනවා. එතකොට මේ මතවාදයක් ප්‍රකාශ කරද්දී ඒ කාරණේ නිසා මේ ලෝකෙ මිනිස්සු මේක කරන්න ඕන මේක කරන්න හොඳ නැහැ කියලා දන්නේ කියනවා. ඒ වගේම තමයි තවත් පිරිසක් තවත් මතවාදයක් ලෝකෙට කියනවා. ඒ තමයි මේ ලෝකේ යම් කිසි කෙනෙක් සැපක් වේවා දුකක් වේවා දුක් සැප රහිත විඳීමක් වේවා විඳිනවනම් මේ සියල්ල දෙවියන් වහන්සේගේ කැමැත්තටයි සිද්ධ වෙන්නේ කියලා. මේ මතේ ඉන්න කෙනත් මේක කළ යුතුයි මේක නොකළ යුතුයි කියලා පිළිගන්නේ නැහැ කියනවා. මොකද එයා කර්මඵල විශ්වාස කරන්නේ. ඊළඟට ලෝකේ තවත් මතයක් තියෙනවා. ඒ මතේ තමයි මේ ලෝකේ සැප දුක් වේවා උපේක්ෂාවක් වේවා යමෙක් විඳිනවා නම් ඒ විඳින්නේ හේතු ප්‍රත්‍ය රහිතව හේතුවක් නැතුවයි කියලා ඉදිරිපත් කරන මතයක් තියෙනවා. ඒතර මේ මතේ ඉදිරිපත් කරද්දිත් බුදුරජාණන් වහන්සේ දේශනා කරා ඒ අය මේක කළ යුතුයි මේක නොකළ යුතුයි කියලා පිළිගන්නේ කියනවා. දැන් එතකොට මේ ලෝකෙ මේ මතවාද හැදිලා තියෙන්නේ මේ අකුසල ධර්මයන් නිසා. ඒතර මේ පුද්ගලයෝ කර්මඵල විශ්වාස කරන්නේ නැහැ කියනවා. ඒ විපාක විශ්වාස කරන්නේ නැහැ කියනවා. ඒතර මේගොල්ලන්ට බුදුරජාණන් වහන්සේ වදාලා කරුණ සහිතව ගැරහීමක් කරන්න පුළුවන් කියලා. ඒ තමයි පින්නතුනි දැන් ලෝකේ කෙනෙක් කියනවා නම් මේ සැප දුක් උපේක්ෂා විඳින්නේ පෙර කරන ලද කර්මයට කියලා. ඒතර කෙනෙක් එහෙම කියනවා නම් එහෙනම් මේ ලෝකෙ මිනිස්සු ඉන්නවා සත්තු මරණ. එහෙනම් මේ ලෝකෙ මිනිස්සු සත්තු මරන්නේ පෙර කරන කර්මයක් හින්දා. පෙර කරපු කර්මයක් නිසා. හොරකම් කරන මිනිස්සු ඉන්නවා. එහෙනම් මේ ලෝකෙ මිනිස්සු හොරකම් කරන්නේ පෙර කරන ලද කර්මයක් නිසා. මේ ලෝකෙ ඉන්න මිනිස්සු වැරදි කාමසේන යෙදෙන. එහෙනම් ඒ කරන්නේ පෙර කරන ලද කර්මයක් නිසා. ඒ වගේ බොරු කියන මිනිස්සු ඉන්නවා. එහෙනම් මේ මිනිස්සු බොරු කියන්නේ පෙර කරන ලද කර්මයක් නිසා. මේ ලෝකෙ ඉන්න මත්පැන් බොන මිනිස්සු. එහෙනම් මේ ඔක්කොම මේ දේවල් කරන්නේ පෙර කරපු කර්මයක් නිසා. කේලම් කියන අය ඉන්නවා. හිස් වචන කියන පරස වචන කියන අය ඉන්නවා. ඒතර මේගොල්ලෝ මේවා කරන්නේ පෙර කරන ලද කර්මයක් නිසා. ඒ වගේම අන්සතු දෙයට ආස කරන ලෝභ සහගත සිතින් වාසය කරන අය ඉන්නවා. දේශයෙන් වාසය කරන අය ඉන්නවා. මිත්‍යා දෘෂ්ටික අය ඉන්නවා. ඒතකොට එහෙනම් මේ ඔක්කොම ඇති වෙලා තියෙන්න ඕන පෙර කරපු කර්මයක් නිසා. වෙන්න පුළුවන්ද? වෙන්න බෑ කියනවා. ඒතර බලන්න මේ අකුසලයට යට වුණ සිතින් කල්පනා කරද්දි වැරදි දෘෂ්ටියකට යනවා. එහෙනම් මේ ලෝකේ හැමදේම පෙර කරන කර්මෙන් කියලා කියන්නේ බෑ. ඒතර ඒ කෙනාට කරුණ සහිතව නිග්‍රහ කරන්න පුළුවන් කියනවා. එහෙනම් මේ අකුසල ධර්මයන් කරන්න මිනිසු පෙරමිලා තින්නේ පෙර කරපු කර්මයක් නිසා කියලා. එහෙනම් ඒක වෙන්න බෑ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඊළඟ කාරණේ තමයි එතකොට මෙන්න මේ නිසා මේ හැමදේම පෙර කරපු කර්මය නිසා වෙනවා කියලා පිළිගත් අය මේක කළ යුතුයි මේක නොකළ යුතුයි කියලා කැමැත්තක් උත්සාහයක් ඇති වෙන්නේ නැහැ කියනවා. එතකොට මේ කාරණේ නිසා සත්‍ය උදී සැබෑවටම අවබෝධ කරගන්න බෑ කියනවා. සිහි මුලාවටපත් වෙලා ආරක්ෂාවක් නැතුව වාසය කරන්න කියනවා. දැන් මේ ලෝකෙ මිනිස්සු හැමදේම කර්මයෙන් වෙනවා කියලා හිතන මිනිස්සු මේක නොකළ යුතුයි මේක කළ යුතුයි කියලා යමක් සුදුසු දේ කරන්නත් ඒ කියන්නේ අකුසලයේ අත්හරින්නත් කුසලයේ දියුණු කරන්නත් පෙළඹෙන්නේ නැහැ කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා තවත් මතයක් තියෙනවා. ඒ මතය මොකක්ද? යම් කිසි කෙනෙක් මේ සැප දුක් උපේක්ෂා යම් විඳීමක් විඳිනවා නම් මේ සියල්ල දෙවියන් වහන්සේ කැමැත්තට වෙන්නේ කියනවා. එහෙම කියනවා නම් ඒ කෙනාට කරුණ සහිතව අහන්න පුළුවන් කියනවා.
එතකොට එහෙනම් මේ ලෝකේ සත්තු මරන මිනිස්සු ඉන්නවා. එතකොට මේ සත්තු මරන දෙවියන් වහන්සේ කැමැත්තටද? මේ ලෝකේ ඉන්න හොරකම් කරන මිනිස්සු ඒක එහෙනම් දෙවියන් වහන්සේ කැමැත්තට වෙන්න ඕන. බොරු කියන මිනිස්සු ඉන්නවා, වැරදිකාම යෙදෙන මිනිස්සු ඉන්නවා. ඒ වගේම කේලම් කියන පරස වචන කියන හිස් වචන කියන මිනිස්සු ඉන්නවා. අන්සතු දෙයට ආස කරන අය ඉන්නවා. ලෝභී පුද්ගලයෝ, දේශසහගතය වාසය කරන පුද්ගලයෝ ඉන්නවා. මුලාවටපත් වෙච්ච මිනිස්සු ඉන්නවා. එහෙනම් මේ ඔක්කොම දෙවියන් වහන්සේ කැමැත්තටයි සිද්ධ වෙන්න ඕන. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ ඒ නිසා ඒ අයට කරුණු සහිතව ගරහන්න පුළුවන් කියනවා. අන්නේ කාරණේ සිහි කරන කෙනා දෙවියන් වහන්සේගේ මැවීම හේතු කරගෙන මේ ලෝකේ මේ මතය හරයක් විදිහට පිළිගත්ත නම් කෙනෙක් ඒ පිළිගත්ත කෙනා මේක කළ යුතුයි මේක නොකළ යුතුයි කියලා කැමැත්තක් ඇති වෙන්නේ කියනවා. අර මතේ ඉඳලා අකුසල් සහගත දේවල්මයි කරන්න කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළන්නේ තව මතයක් තියෙනවා කියලා. මොකක්ද? හේතු ප්‍රත්‍ය රහිතවයි මේ සැප දුක් උපේක්ෂා ඇති වෙන්නේ කියලා. එතකොට එහෙනම් එහෙම කියන අය ළඟට ගිහිල්ලා කියන්න පුළුවන්. එහෙනම් මේ ලෝකෙ මිනිස්සු සත්තු මරන්නේ, හොරකම් කරන්නේ, වැරදිකම් සිඳින්නේ, බොරු කියන්නේ, කේලම් කියන්නේ, හිස් වචන කියන්නේ, පරස වචන කියන්නේ හේතු ප්‍රත්‍ය රහිතව කියන්න පුළුවන්. එතකොට එහෙම වෙන්නේ නැහැ කියනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ වදාලා මෙන්න මේ මතවාද තුන බුදුරජාණන් වහන්සේ වදාළ ලෝකේ හැදිලා තිබුණොත් ඒ අය කර්මඵල විශ්වාස කරන්නේ නැහැ කියනවා. මේ මතවාද තුනට යටවුණු සිතින් ඉන්නවා නම් කර්මඵල විශ්වාස කරන්නේ. දැන් එතකොට ඔබට තේරෙනවා ඇති මේ ලෝකේ හටගෙන තියෙන අරුබුදවලට හේතුව ඒ නොයෙක් මතවාද නොයෙක් දෘෂ්ටි හටගෙන තියෙන්නේ මේ ලෝභයට, ද්වේෂයට, මෝහයට යටවුණු සිතින් හදාගත්ත දෘෂ්ටි නිසා. ඒ දෘෂ්ටිය නිසා කුමක්ද වෙලා තියෙන්නේ? ඒ හටගත් දෘෂ්ටි නිසා ලෝකයේ මිනිස්සු කර්මඵල විශ්වාස කරන්නේ. කර්මඵල විශ්වාස කරන්නේ නැති නිසා පින්නතුනේ නොයේ කරුබුද මතවාද දෘෂ්ටි හටගෙන තියෙනවා. මේ හැම දෙයකටම මුල මොකක්ද? ලෝභයත්, ද්වේෂයත්, මෝහයත්. ඉතින් ඒ අපගේ භාග්‍යතුන් වහන්සේ මේ සියල්ල ඉක්මවා ගිය ධර්මයක් තමයි දේශනා කළේ. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ සියල්ල ඉක්මවා යන ආර්ය සත්‍ය, චතුරාර්ය සත්‍ය දේශනා කළා. ඒ වගේම මේ ධාතු ආයතන ඊළඟට මේ ජීවිතය අවබෝධ කරගන්න හැටි චතුරාර්ය සත්‍ය තුලින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට එහෙනම් අපි මේ සියලු මතවාද දෘෂ්ටි අතහැරලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙලා අපි පුරුදු කරන්නේ ආර්ය සත්‍යයි. එතකොට මේ ආර්ය සත්‍යය ගැන තමයි අපි ශ්‍රවණය කරන්න ඕන. අපි හිත පහදවා ගන්න ඕන. එතකොට පින්නතුනේ එහෙනම් අද ඔබ ශ්‍රවණය කරපු ධර්මපරයය තුලින් ඔබ තේරුම් ගන්න ඕන මේ ලෝකේ යම්කිසි අකුසල් සහගත දේවල් ඇති වෙනවා නම් ඒ සියල්ලට මුල ලෝභයත්, ද්වේෂයත්, මෝහයත්. යම් කුසල් සහගත දෙයක් හිත තුළ උපදිනවා නම් ඒ උපදින්න හේතුව තමයි අලෝභයත්, අධේශයත්, අමෝහයත්. ඒ වගේම තමයි මේ ලෝභ, දේශ, මෝහ නිසා තමයි මේ ලෝකේ මිනිස්සු නොඑක් මතවාද දෘෂ්ටි හදාගෙන තින්නේ. ඒ මතවාද දෘෂ්ටි හදාගත්ත නිසා බොහෝ දෙනෙක් කර්මඵල විශ්වාස කරන්නේ. කර්මඵල විශ්වාස කරන්නේ නැති නිසා මේක කළ යුතුයි මේක නොකළ යුතුයි කියලා තේරෙන්නේ නැහැ. ඒතර බලන්නේ මේක කළ යුතුයි මේක නොකළ යුතුයි කියලා තේරෙන්නේ නැති නිසා මේ ලෝකෙ මිනිස්සු අන් අයට වද හිංසා දෙනවා, පීඩාවටපත් කරනවා, හිංසා කරනවා. හේතුව තමයි කර්මඵල විශ්වාස කරන්නේ නැති නිසා. මේ හැම දෙයකටම මුල අකුසල මූලයයි. යම් කෙනෙක් තුළ කුසල මූලය හටගත්තා නම් ඒක නම් මේ ලෝකෙටම යහපත ඇති කරන කෙනෙක් වෙනවා. ඉතින් ඒ නිසා ඔබේ ජීවිතයට යහපත ඇති කරන මේ කුසල ධර්මයන් දියුණු කරගන්න උත්සාහ කරන්න. ඉතින් මේ තරුණ ජීවිතේ ගෙවෙන්න මත්තෙන් ගෙවිලා යාමට පෙර ඔබේ ජීවිතේ විනාශ වීමට පෙර මේ කුසල ධර්මයන් ජීවිතය තුළ ඇති කරගන්න. ඉතින් ඔබ සියලු දෙනාටම ඒ දුර්ලභ භාග්‍ය වාසනාව උදා වේවා. සාදු සාදු සාදු.
දුර්ලභ වාසනාව දුර්ලභ භාග්‍ය අප හැමෝගෙම ජීවිතවලට තිබෙනවා. ඉතින් මේ උතුම් අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න අප හැමෝම අප්‍රමාදේ වෙන්නට ඕනේ. අථාගතයන් වහන්සේගේ උතුම් දහමින් තරුණ ජීවිතවලට මඟ කියන යෝන් දහම් වැඩසටහනත් එක්ක තමයි ශ්‍රෝතාරූප වාහිනිය ඔස්සේ වගේම ලක්විරු ගුවන්විදුලිය ඔස්සේ පින්වන්ත ඔබ සජීවීව එකතු වෙලා ඉන්නේ. එදින අපි මතක් කරන්න ඕනේ අද දවසේ වැඩසටහන පින්වන්ත ඔබට නරඹන්න ශ්‍රවණය කරන්න අවස්ථාව හදලා දෙනවා. බණ්ඩාරවැල පදිංචි පින්වත් සුභාෂ් ආරේදාස සහ සංජීවනී සේනානායක කියන පින්වන්ත දෙපළ දායකත්වයන් එක්කරමින් ඉතින් මේ පින්වන්ත පිරිසත් අපි සිහිපත් කරනවා. ඉතින් අපි සූදානම් වෙන්නේ කෙටි විරාමයකට යන්න. විරාමයෙන් අනතුරු ඔබ දන්නවා ධර්ම සාකච්ඡාවත් එක්ක එකතු වෙන්න පුළුවන්. ධර්ම සාකච්ඡාවට ප්‍රශ්න ඉදිරිපත් කරන්න කොහොමද ඒක කරන්නේ? ඉතින් ඔබට මතක ඇති පහුගිය සතිවලත් අපි ඔබට ප්‍රශ්න ඉදිරිපත් කරන අවස්ථාව ලබා දෙන්නේ ශ්‍රෝතා රූප වාහිනියේ Facebook පිටුවෙන් Facebook live එකට කමෙන්ට් එකක් විදිහට ඔබේ ප්‍රශ්න ටයිප් කරලා එවන්න. Facebook live එකට ශ්‍රෝතා රූප වාහිනියේ Facebook පිටුවේ Facebook live එකේ කමෙන්ට් එකක් විදිහට ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ඉතින් මේ ප්‍රශ්න අපි සූදානම් පින්වත් ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන්න. ඉතින් අපි කෙටි විරාමයකට ගෙන් ඉක්මනින් එකතු වෙන්න සූදානම් ධර්ම සාකච්ඡාවත් එක්ක. රැඳෙන්න ශ්‍රෝතා රූප වාහිනිය ලක්විරු ගුවන්විදුලිය සමගින්ම. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.